ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර ඉදිරිපත් කරයි විශ්වකාන්තා සාහිත්‍ය. යසති ලොවට අප මහ බෝසත්තු බැසතු සිතෙන් ඇවිදින් සිරිමත්තු සතොස්ව දොරදන් දීමට පත්තු පුසැති මවුන් කුස පිළිසිඳගත්තු. ආයුබෝවන්. පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය කෘතියත් සමග ඔබ හමුවට පැමිණෙන මම ස්වර්ණා චන්ද්‍රසේකර. යසෝදරාවත මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ එන යහපත් සාරධර්ම වර්ධනයට බෙහෙවින් ඉවහල් වූ කෘතියක් තමයි මේ වෙස්සන්තර ජාතක කාව්‍යය. විශේෂයෙන්ම මද්රි දේවියගේ ප්‍රතිභක්තිය සහ දරු සෙනෙහස සිංහල බෞද්ධ කාන්තාවන්ට මහඟු ආදර්ශයක් වුණා. අතීතයේ සිට අද දක්වාම මලගෙවල දුකඳුර දුරලීමට වෙස්සන්තර කාව්‍ය රාත්‍රියේ මුළුල්ලේම ගායනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සුදොවුන් රජුගේ ඇරයුමෙන් කිඹුල්වතට වැඩි ගමනේදී නෑසියන්ගේ මන් බිඳිනු වස් ඉර්ධි ප්‍රාතිහාර්ය හා පොකුරු ඇසිවස්වා වෙස්සන්තර ජාතකයේ දේශනා කළ බව ජාතක පොතේ සඳහන් වෙනවා. මද්රි දේවිය, යසෝදරා දේවිය බවත්, ජාලිය කුමරු, රහල් කුමරු බවත්, ක්‍රිෂ්ණ ජිනාවන් උප්පලවන්නා තේරිය බවත්, වෙසතුරු නිරිඳු සිදුහත් බෝසතුන් බවත් සඳහන් වෙනවා. මගේ අවධානය වඩාත් යොමු වන්නේ මද්රි දේවියගේ බිරිඳ සහ මව යන භූමිකාවන්ට. මගේ ආරාධනයේ සතුටින් පිළිගෙන ගායනයෙන් මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා ටොරොන්ටෝවේ අපේ ජනප්‍රිය ගායක රෝහණ දිසානායකයන් සහ ජනප්‍රිය ගායන ශිල්පිනීන් කිහිප පොළක්ම චන්දි දහනායක, අනෝජා මකුලොළුව, අයෂා චන්ද්‍රරත්න සහ ලියෝනි අමරතුංග අපේ සවන නිවසට අද දින පැමිණ සිටිනවා. ළමා ගායක සෙනුල් ආරියරත්න, මල්මි ආරියරත්න මේ දෙවැනි වැඩසටහන සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා. අද දින වැඩසටහන සඳහා මම උපයෝගී කරගන්නේ කොළඹ විජය මුද්‍රණාලය මගින් ප්‍රකාශනයට පත් කරන ලද සිතියම් සහිත පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය. මෙම ජනකාව්‍ය කෘතිය කවි 975කින් යුක්තයි. එනිසා එයින් කවි සීමිත සංඛ්‍යාවක් පමණයි සාකච්ඡාවට භාජන කරන්නේ. ඉතා දීර්ඝ ජනකාව්‍යයක් නිසා කොටස් දෙකකින් ඔබ හමුවට ගෙනීමටයි බලාපොරොත්තු. වෙස්සන්තර ජාතකයේ බොහෝ බෞද්ධ රටවල ජනතාව අතර බෙහෙවින්ම ජනප්‍රියයි. බෞද්ධ ලෝකයේ ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, නාට්‍ය, ගීත, චිත්‍ර ආදියට වෙසතුරුදාව බෙහෙවින් පදනම් වී තිබෙනවා. එහෙයින්ම එකී කලා මාධ්‍යයන්ද පෝෂණය වුණා. කුරුණෑගල යුගයේදී සිංහල ජාතක පොත බිහි වුණේ පාලි ජාතකත්ත කතාව මුල් කරගෙන. වෙස්සන්තර රජුගේ චරිතයේ පරාර්ථ චර්යාවේ සංකේතී. එය පරාර්ථ චර්යාවේ සීමාව පවා උල්ලංඝනය කරවන්නක් යයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙස්සන්තර ගීතාංග නාටකයේ ප්‍රස්තාවනාවෙහි සඳහන් කර. වෙස්සන්තර ජාතකයට පදනම් වී ඇති චර්යා ධර්ම ක්‍රිස්තියානි චර්යා ධර්මයන්ට වෙනස් වී බටහිර ජනතාවට වටහා ගැනීම අපහසු බව වෙස්සන්තර ජාතකයේ ඉංග්‍රීසියට පරිවර්තනය කළ රිචඩ් ගොම්රිච් සිය කෘතියේ සඳහන් කරයි. ඔහුගේ අදහස වෙස්සන්තර රජුගේ ක්‍රියාව ආත්මාර්ථකාමී ක්‍රියාවක් ලෙස කෙනෙකුට පෙනී යා හැකි බවයි. වෙසතුරු නිරිඳු ජාතියෙන් ජාතියට බුදු බව පතා පාරමී දම් පුරමින් වෙස්සන්තර උත්පත්තියේදී අති උත්කෘෂ්ඨ පුත්‍රදාර පරිත්‍යාගයේ මුදුන් පමුණවා ගන්නා බෝධිසත්වයෙකු බව මහාචාර්ය සරච්චන්ද්‍රයන් තවදුරටත් ප්‍රකාශ කරනවා.
වෙසතුරු රජු බුදු බව පතන්නේ තම ආත්මලාභයේ තකා නොව සියලු සතුන් සසර දුකින් මුදවා ගැනීමේ චේතනාව. ඇත් ආස් පිරිවර සෙනග ලැබේවි සිත් ලෙස දිවමල් යහන් බලාවි යුත් ලෙස මහා සම්පත්ති පිරේවි සිත් ලෙස යදිහට නිතිතන් දේවි. ජනකාව්‍යයකට අනායාසින් ගොදුරු වන ප්‍රවෘත්ති සමූහයක් තමයි වෙස්සන්තර ජනකාව්‍ය කෘතියට වස්තුවන්. එය 18 වැනි සියවසේදී ලියවුණා. තේරවාද සහ මහායාන බෞද්ධ රටවල් බොහොමයකම වෙස්සන්තර කතාව මුල් කොටගත් නාට්‍ය බිහිවීම ජාතක කතාව කොතරම් ජනප්‍රිය වීද යන්නට කදිම නිදසුනක්. චීනයේ වෙස්සන්තර නාට්‍ය ප්‍රංශ භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. එහි වෙස්සන්තර රජු හැඳින්වෙන්නේ සුදාන කුමාරයා නමින්. ඔහු රජු නොව යුවරජෙක්. එල්.ඒ. වැඩල් සිය The Buddhism of Tibet කෘතියෙහි වෙස්සන්තර නාට්‍යයක් ගැන සඳහන් කරනවා. තායිලන්තයේ, ලාවෝස්, කාම්බෝජය, බුරුමේ ආදී රටවල වෙසතුරු කුමරු උත්සවාකාරයෙන් සමරනවා. ආචාර්ය තිස්ස කාර්යවසම් සිය සිංහල නාට්‍ය කලාවේ විකාශනයේ නමැති ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාවේ අවුරුදු 100ක් පමණ පැරණි වෙස්සන්තර නාටකමක් තිබූ බවත් එහෙත් එය නාටකමක් වශයෙන් නොව ගීත හා කවි මාර්ගයෙන් ඉදිරිපත් කිරීමක් බවත් සඳහන් කරනවා. දැනට ප්‍රකට වෙස්සන්තර නාටකයේ ජෝන්ද සිල්වා මහතා විසින් නූර්ති ශෛලිය අනුව රචනා කරන ලද්දක්. චාල්ස් සිල්වා ගුරුන්නාන්සේ විසින් ලියා නිෂ්පාදනය කරන ලද වෙස්සන්තර නාටකමද මෙල්වින් විජේසේකර මහතා විසින් නාටකම් ශෛලියෙන් ඉදිරිපත් කරන ලද වෙස්සන්තර නාටකයේද මෙහිලා සිහිපත් කළ යුතුයි. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර ගීතාංග නාටකයේ වේදිකාගත වුණේ 1980 දී. පොළොන්නරු යුගයේ රචිත විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ සම්භාව්‍ය කෘතිය කියන කතාවස්තුන් අතරින් ඉතාම උසස් තැනක් ගන්නේ වෙස්සන්තර කතාවස්තුව බව මහාගත්කරු මාටින් වික්‍රමසිංහයන් ඔහුගේ සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියෙහි සඳහන් කර තිබෙනවා. වෙසතුරු ආත්මෙහි බෝසතුන් ඉපදුනේ සිවිරට ජයතුරාපුරයේ සදමහ රජුට දාව පුසති අගමහිසියගේ කුසේ. ඔහු උපන්දිනම දෙවියන් රිදී පර්වතයක්සේ සුදු පැහැති පණ්ඩර නම් මගුලත් පොව්වෙක් රජමාලිගා ඇත්හලේ දමා ගියා. හැලි ඇතා නොත් සුදු ඇතා නමින් හැඳුන්වුණු ඔහු රටට වැසි ලබා දීමේ හැකියාව ඇති ආශ්චර්යමත් හස්තියෙක්. එනිසාම රට ධන ධාන්‍යයෙන් සර වුණා. වෙසතුරු කුමරු කුඩා අවදියේ සිටම දන් දීමට මහත් කැමැත්තක් දැක්වූවෙක්. ලදරු වේදී ලක්ෂයක් අගනා තම මුතුහර කිරිමවට දුන්නා. තමන්ට පියාගෙන් ලැබෙන අබරණ සලුපිලි කැමති අයට දුන්නා. සොරස්විය ළඟා වන විට ඔහු සිව්සට කලා ශාස්ත්‍රයෙහි අෂ්ටදස විද්‍යාවෙහි නිපුණව සිටියා. සද මහරජු විවාහ වයසට එළඹ සිටි තම පුත්‍රයාට චේතිය රජුගේ පැහැ විහිදුවන රූපශ්‍රීයෙන් යුතු සියලු ස්ත්‍රීන්ගේ රූපශ්‍රීය එකතැන කැටිකොට මවාලු රූපයක් බඳු වූ මද්‍රී කුමරිය සරණ පාවා දුන්නා. ඔටුනු පළඳවා රාජ්‍යයත් ඔහුටම බාර කර. කාලයාගේ ඇවෑමෙන් මෙම යුවලට ජාලිය පුත් කුමරු ක්‍රිෂ්ණ ජිනා දූ කුමරියක් ලැබුණා. මෙසේ වෙසතුරු නිරිඳුන් දැහැමෙන් සෙමින් සිවිරට රජ කරන සඳ කලිඟු රට මහා දුර්භික්ෂයක් හටගත්තා. දරාගත නොහෙන කුසගින්නෙන් හා රෝග පීඩාදියෙන් හෙම්බත් වූ ජනතාව කලිඟු රජතුමාට විරුද්ධව උද්ඝෝෂණය කළා. මෙයට පිළියම් සොයන කලිඟු රට අමාත්‍යයේ යෝජනාවක් ගෙනාවා. සිවිරටේ වෙස්සන්තර රජුගේ මහානුභාව සම්පන්න හැලියතා ලබාගත හැකි නම් මේ දුර්භික්ෂයෙන් ගොඩා හැකි යන්න. කලිඟු රජුත් මේ යෝජනාව එකහෙලාම පිළිගත්තා. වෙන කරන්න දෙයක්වත් නැහැනේ. කලිඟු රජු
වේදෙහි නිපුණ බමුණන් 8 දෙනෙක් තෝරාගෙන උපදෙස් දී ඇතා ගෙනෙන්නට සිවිරටට යැවුවා. බමුණෝත් ගම් දනව් පසු කරමින් ජයතුරා පුරයට ගොස් වෙසතුරු රජු පැහැදැක්කා. බමුණන්ගෙන් කලිඟු රටේ වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය දැනගෙන සංවේගයට පත් වෙසතුරු රජු හැලියතා දන් දීමට දෙවරක් හිතුවේ නැහැ. ඇතු පිටින් පැසලායි බෝසත් මුවා වූ පුන් සඳ මෙනේ දුරු රටින් මේ අල්ප දනකට අවුද දුක් විඳ මෙලෙසිනේ දිලිනෙතින් යුත් රුවන් දනමෙන් එසොඬ අල්ලා සියතිනේ සමසිතින් බුදු බව පතාදන් දීපි ඇලි ඇතු එමදිනේ. වෙසතුරු නිරිඳු ඇතා දන් දුන්නේ හිස් අතින් නොවේ. ඊතා අගනා මිනිමුතු වලින් සැරසූ ඇත්තාභරණ ඇත්වෙදුන් ඇත්ගොව්වන් ආරක්ෂකයන් ඇතුළු පරිවාර ජනයාත් සමග බමුණන් රජුට බෙහෙවින් ප්‍රශංසා කර වැඳ සමුගෙන කලිඟු රට බලා පිටත් වුණා. අද වෙස්සන්තර රාජපුතා මන්ත්‍රී කුමාරි බඳි දේවෝපකාර වේවා සෑදී සෙත්. අද වෙස්සන්තර රාජපුතා මන්ත්‍රී කුමාරි බඳි දේවෝපකාර වේවා සෑදී සෙත්. රට වැස්සන්ගේ කාලි සොඳා දුර්භික්ෂයාය සිඳි මංගල්‍ය සාර වේවා සෑදී සෙත්. රට වැස්සන්ගේ කාලි සොඳා දුර්භික්ෂයාය සිඳි මංගල්‍ය සාර වේවා සෑදී සෙත්. Om Priti Kosa Esinna Mesi Udisa. Om Priti Kosa Esinna Mesi Udisa. Seta Atpat Meva Mantri Kumari Hatadan. Seta Atpat Meva Mantri Kumari Hatadan. Raja Sampat Nomin Te Raja Utum. Raja Sampat Nomin Te Raja Utum. Kumarage Pinak Mai Vasanamo Vasanamo. Ada Vesantar Rajaputa Mantri Kumari Bandi Devopakara Vivasadi Se. Rata Vesange Kali Sunda Durvikshayaya Sindhi Mangale Sara Vivasadi Se. Raja
අද වෙස්සන්තර රාජ පුතා මන්ත්‍රී කුමාරි බඳි දෙවොල්වකාර මෙවසෑදී සෙත් රට වැස්සන්ගේ කාලි සොදා දුර්භික්ෂයාය සිටි මංගලේ සාර මෙවසෑදී සෙත් අද වෙස්සන්තර රාජ පුතා මන්ත්‍රී කුමාරි බඳි දෙවොල්වකාර මෙවසෑදී සෙත් රට වැස්සන්ගේ කාලි සොදා වෙනත් රටකින් පැමිණ ඇතා ගෙන යනු දුටු සිවිරට වැසියන් ඔවුන්ගේ ගමනට බාධා කළා. බමුණෝ ඔවුන්ට උසුළු විසුළු කරමින් ඇතා වෙසතුරු රජු දන් දුන් බව පවසමින් යන්න ගියා. ඇතාත් කැඳවාගෙන. රටේ ජනතාවට පිටට ඉන්න ආශ්චර්යමත් හැඩ ඇතා දන් දුන්නම ජනතාව කලබල වෙන එක අහන්න දෙයක් නෑනේ. වැසියෝ දුවගෙන ගොස් සඳ මහ රජුට මේ පුවත් කියා හැලියට ආපසු ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිය. සඳ මහ රජු වැසියා හා පුත්‍රයා අතර මැදි වුණා. හැලියට ආපසු ලබා ගැනීමට වෙසතුරු රජු කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඔහු සිටියේ ස්ථිර අධිෂ්ඨානයෙන්. ජාතක පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මාතින් ඇස්විල්වා එත්නම් මනාමේ මස් ඉල්ලා එත්නම් මනාමේ ලේ ඉල්ලා එත්නම් මනාමේ ඇඟි අර්ධයක් ඉල්ලූ නම් මාගේ ශරීරයේ වෙන්වෙන් කොට දෙම්මයි. බාහිර වූ ඇතු දන් දුන්නයි වරද කොට සිවිරට වාසී වූ රැහැණි වූවා නම් මැනව. බෙහෙවින් කෝප වූ වැසියන් වෙස්සන්තර රජු වංකගිරියට නිරපා හරින ලෙස සඳ මහ රජුට බල කළා. කලින්දුරටද බබාගනේ ජයතුරුපුර නසාගනේ නඩු නැති අවිචාර උනේ අපි නොසිටිමු හිමි සඳුනේ. මෙසේ කියා සෙනග ගොසින් වෙස්සන්තර රජුට තොසින් නොලස්ව ගොස් මහපලසින් නොයිද යව්ව කිව්විගසින්. වෙසතුරු නිරිඳුත් රටවැසියාගේ තීරණයට එකඟ වුණා. වංකගිරියට යාමට තීරණය කළා. රාජ භාණ්ඩාගාරයේ හරවා වැසියන්ට වස්තුව දන් දුන් රජු අනතුරුව ගියේ සිය බිරිඳ වූ මද්රි දේවී හමු වී සමු ගැනීමටයි. තමා වංකගිරියට ගොස් තවුස් දම් පිරීමට තීරණය කළ බවත් ඇයට දරුවන් බලාගෙන මාලිගයේ රැඳෙන ලෙසත් රජු කියා සිටියා. එහෙත් මද්රි දේවිය කිසිසේත්ම එයට එකඟ වුණේ නැහැ. තමාද දරුවන් සමග වංකගිරියට යාමට එන බව තරයේම කියා සිටියා. බාලේ පෙම්බර කුණ්ඩා බැන්දත් තපසට නොගානීති වන්නා දෙකනේ පුස්කෝල තෝඩු තිබූවත් තපසට නොගානීති වන්නා කන්නඩි කැඩපාත් මූණ බැලූවත් තපසට නොගානීති වන්නා දෙකන දෙමික්කන් මේවරලූවත් තපසට නොගානීති වන්නා. බාලේ පෙම්බර කොණ්ඩා බැන්දට සැඩපලු ගොතවා ගඤ්ඤයි දෙකනේ පුස්කෝල තෝඩු තිබූවට බණ පොත් ලියවා දෙඤ්ඤයි
කන්නඩි කැඩපත් මූණ බැලුවට විසිරිපතක් ලැබ ගඤ්ඤයි දෙකන දෙමික්කම් මේවරලුවට මුත්‍රා කනලා ගඤ්ඤයි සැමියා සමග ඌනෑම අභියෝගයකට මුහුණ දීමට ඇය සූදානම්. මද්රි දේවී ප්‍රතිභක්තික කාන්තාවක්. සැමියාගෙන් හෝ දරුවාගෙන් හෝ වෙන්ව සිටීම ඇයට කිසිසේත්ම කළ නොහැකි. කරට පදක්කම් තැලි පැළඳුවත් තපසට නොගානීති වන්නා වංගි දෙවංගී තනපට බැන්දත් තපසට නොගානීති වන්නා දෑතේ සුලැඟිලි රන්මුදුළුවත් තපසට නොගානීති වන්නා නිරියතියාලා සේල පැලන්දත් තපසට නොගානීති වන්නා කාරපදක්කම් තැලි පැළඳුවට නවගුණවැල් කාරලඤ්ඤයි වංගි දෙවංගී තන පොට බැන්දාට ඇඟ දිවිසම් පෝරවඤ්ඤයි නිරියතියාලා සේලයෙන්දාට වට අඳනා පාලදිඤ්ඤයි ලෝතුරු බුදු බව සිතින් දරාගෙන තපසට යන්නට එඤ්ඤයි වනයේ කටුක බව මද්රි දේවී නොදන්නවා නොවේ. එහෙත් සැමියා සහ දරුවන් ළඟ සිටින විට කටුක හැම දෙයක්ම සුන්දරයි. අඹුසැමි ප්‍රේමිය දාරක ස්නේහය ඕනෑම කටුක ස්ථානයක් සුන්දර ලෝකයක් බවට පත් කරන බව ඇය දන්නවා. මද්රි දේවියගේ මේ දැඩි තීරණයට ඇගේ නැන්දනිය වූ පුසති දේවිය කිසිසේත්ම එකඟ වුණේ නැහැ. තම සිව්මැලි ලේලියට, සිව්මැලි මුණුපුරා සහ මිනිබිරියටත් වනයේ කටුක ජීවිතේ ඔරොත්තු නොදෙන බව ඇය දන්නවා. මහා භයානක වනාන්තරයේ වගවලසුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? මවක නැන්දනියක හා මිත්තනියක වූ පුසති දේවිය මේ දුක දරාගන්නේ කෙසේද? යෙහෙලිනි නුඹ හැම කැටුව නොයන්නේ මහදුරු කතරෙකි තපසට යන්නේ මේ වස්තුව රැස් කොට දෙමි සින්නේ දරුවන් දෙදෙනා ලංකර ඉන්නේ එම විට නැන්දා කිව්වේ තෙපුලට එතනට පින්කම නැද්දෝ කිව්විට කුමකට නවතන්නේ යන තපසට අද හිට ආලේ ඇරපිමු ගිහි ගෙට
කෙතරම් පැහැදිලි කළා. ගමන නැවතීමට මද්රි දේවි කැමති වුණේ නැහැ. අනතුරුව පුසති දේවිය වනයේ භයංකරත්වය ගැන කියමින් ගමන වැළකීමට යත්න දරනවා. දාරපි බුරුණයි විස ඇත වනයේ නොහැර වෙලාගෙන සිව්පා වනයේ බැහැර නොයාදෙති දුටුවන් සමයේ නොහැර එකින් එක සතුරෝ වනයේ ඇත්තුද ගුගුරන වලසුන් ගෝසා දෙත්කෙසරුන් හාඩ යනමෙන් ආසා මන්මද කඟවේ නුන්ගේ රෝසා සිත්හැර යති තාප සටගෙන ආසා. ඒත් මද්රි දේවියගේ සිත බඳකුදු සසල වුණේ නැහැ. බය සංකාවක් ඇති වුණුත් නැහැ. ස්ථිර අධිෂ්ඨානයේ ඇය ශක්තිමත් කළා. සිය විට එතේ පුල් කීවත් බියකොට නියතයි මම නොසිටිමියෙමි තපසට මෙමට නොයුතුමය නොගියොත් තපසට සිය විට වඳිනෙමි අවසර දෙන් මට. කෙතරම් ආයාචනා කළත් පළක් නොවන බව පුසති දේවියට වැටහුණා. ඇය තම පුතුට මුණුබුරු මිරිමිරියන්ට පමණක් නෙවෙයි ලේලියටද ආදරය කරන මවක්. සැබෑ මවක්. විසදුරුගේරුව රන්කාද වැන්නේ විසඋන්ගේරුව පුන්සාද වැන්නේ දරුවන් ගේරුව රන්තාරු වැන්නේ යද්දිහි මාලයේ කෙලෙසද ඉන්නේ නන්දා යෙලින් කොතනත් ඇත්තේ නුඹසේ යෙලින් නොදිටිමි සත්තේ යෙලින් ගේරුව ඇඳලා පෙත්තේ දැක දැක ඉන්නට රිසිමයි නිත්තේ කතරේ තිස් යෝදුනක් මග යන්නේ විතර දුකෙන් නම් වද ඉවසන්නේ සතර දිනම ඇර කෙලෙසද ඉන්නේ විතර පෙත්තක රුව ඇද දෙන්නේ. ජන සාහිත්‍යයේ එන බොහෝ කවි සහ කතන්දරවලට වස්තු වී ඇත්තේ නැන්දා ලේලී අතර පවතින තරඟේ හෝ වෛරය. එහෙත් වෙස්සන්තර කතාවේ දැක්වෙන්නේ බොහෝම දුර්ලභ සිද්ධියක්. නැන්දා ලේලී අතර ඇති බැඳීම
සහ සමගි මොන තරම් සුන්දරද. ඇය ලේලියගේ රුව ඇඳ දෙන ලෙස ඉල්ලන්නේ මදකට හෝ සිත සනසා ගැනීමටයි. ඒ කාලේ කැමරා තිබුණෙත් නැහැනේ. පිම්බර මන්ද්‍රී එබිසව් පෙහෙදී නන්දරු පෙත්තක තමරුව ඇඳදී පෙම කර පවතින පොතක් ලියාදී සමගම රතයට නැග්ගෝ සුසෙදී. 30 යොදුනක් මග ගෙවාගෙන වෙසතුරු රජපෞල හිමාලයේ වංකගිරිය නැමැති පර්වත අඩවියට සම්ප්‍රාප්ත වුණා. කුඩා වියේ සිට දන් දීමෙන් තම වැසියන් සතුටු කළ වෙස්සන්තර රජුට එකී දාන පරිත්‍යාග නිසාම තම රටෙන්ද පිටවන් වීමට සිදු වුණා. වෙස්සන්තර රජු සහ මද්රි දේවිය මේ සියල්ල උපේක්ෂාවෙන් විඳගත්තා. විසිතුරු ඒ පන්සල වෙසෙමින්නේ වනතුරු පළවැල නෙලා රැකින්නේ සහඋරු සුදානන් සිහිනොකරන්නේ වෙසතුරු සත්මාස තපස් රකින්නේ. නොලාසින් එබිසව් දිවිසම් ඇඳලා කුමරුන් දෙන්නාටත් අන්දාලා බඳිමින් ඉසකිස් වැටියද අකුලා ඇවිදින් සිටියෝ සිරිපාද වැඳලා. මේ ගණවනාන්තරේ සේද කසීසලු ඇඳගෙන රජමාලිගේ වගේ ජීවත් වෙන්න බෑ. පරිසරයට ගැලපෙන ඇඳුමින් සැරසෙන්න ඕන. රජමාලිගේදී මෙන් දැසි සසුන් නැත්තේත් නැහැ. සැමියා සහ දරුවන්ට ආහාර සැපයීමේ වගකීම කරට ගත්තෙත් මද්රි දේවි. වනයේ පලාපල මිස දැන් උන්ට රන් බඳුන් වල වැළඳු රාජ භෝජනත් නැහැ. ජීවිතේ හැටි කෙතරම් පුදුමාකාරද. කෙසේ වුවත් රජපෞල කෙමෙන් වනදිවියට හුරු වුණා. ගෙවී ගිය සත්මසම වෙසතුරු රජු තවුස්දම් පිරුවා. මද්රි දේවිය තම සැමියාගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට හැකි සෑම අයුරකින්ම සහාය වුණා. දෙවියන්ගේ ආරක්ෂාව නිසා වනදිවිය සුන්දර වුණා. සීලානිසංසයෙන් කිසිම කරදරයක් වුණේ නැහැ. ජාලිය කුමරා සහ ක්‍රිෂ්ණජිනා කුමරිය වනසතුන් හා මිතුරු වූවා මිස කිසිදු ව්‍යසනයක් වුණෙත් නැහැ. නිසංසලව සැප විඳ පින් රැස් කොට ගොසින් එබෝසත් වෙසතුරු උන් විට කුසුම් රොනට ආබඹරෙකු විලසට අසන් කුමරු තුන් හැටි ජූජකයාට. ඔබට මතක ඇති වෙසතුරු රජුගේ හැලියටා දන් දුන්නේ කලිඟු රටට බව. ඒ රටේ දුර්භික්ෂය නිමා වී සරුසාර රාජධානියක් බවට පත් වුණා. එකී කලිඟු රට දුනන විට නම් බමුණු ගම්මානේ ජූජක නොහොත් ජූතක නැමැති බමුණෙකුට අපූර්ව දෙයක් සිද්ධ වුණා. වෙසතුරු රජුන්ගේ පුත්‍රදාර පරිත්‍යාගයට මුල් වන්නේ මේ ජූජක බමුණා. ජූජක බමුණා කලිඟු රටේ සිට වෙනත් රටකට සිඟමනේ යමින් මසුරන් දහසක් රැස් කරගත්තා. ජාතක කතාවේ සඳහන් වෙන්නේ මසුරන් 100ක් කියලා. ජනකවිය දැක්වෙන්නේ මසුරන් 1000ක්. මේ ජූජක බමුණ ඒ රටේ ඔහුගේ මිතුරෙකු තවත් දුගී බමුණෙකු ළඟ මේ මසු දහස ආරක්ෂාවට තබා නැවතත් සිඟමනේ ගියා. බොහෝ කාලයක් බලාගෙන සිටි නමුත් ඔහු නොපැමිණියෙන් මිතුරු දුගී බමුණා ඒ මුදල වියදම් කරගත්තා. ඈතක දුරු රටපසල් දනව්වක වේදය මුල් කර බමුණු එකුලයක
බෝවක ගැසෙමින් ඇඟ කොර සැඩියක ජූජක බමුණගේ රුව මේ විලසක. එහෙත් බලාපොරොත්තු නො වූ පරිදි ජූජක බමුණා ආපසු පැමිණ මුදල් ඉල්ලා සිටියා. මුදල් සියල්ලම වියදම් වූ බව දැනගත් ඔහු කෝපාවිෂ්ඨ වී අරගර කරන්නටත් තර්ජනය කරන්නටත් වුණා. බේරීමට කිසිසේත් නොහැකි වූ හේයින් මිතුරු දුගී බමුණා තමාගේ වටිනාම වස්තුව ජූජක බමුණාට දී ණයෙන් නිදහස් වුණා. දන්නවද? ඒ අනගි වස්තුව තමයි ඔහුගේ සුරූපී යොවුන් දියණි. ජූජකයා දැක සිතගත් බයිනි දෙන්නට අත මුදලක් නැතිසෙයිනි. ජාතක උදුව කාලිය බැමිනි දුන්නා වූ කැපකොට ඔහුට ඒ සොබනි. එදා දඹදිව ස්ත්‍රීන්ගේ තත්ත්වය මෙයින් කදිමට විද්‍යමාන වෙනවා. ඒ යෝන් දැරියට සිය පියා වැනි වූ මහලු බමුණෙකු සමග සරණ යාමට සිදු වුණේ පියා ණයින් නිදහස් කිරීමට. ඇය ජනකාව්‍ය හැඳින්වෙන්නේ කාලි නමි. ජාතක කතාවේ අමිත්තතාපා නමි. ගැහැණිය බාලවියේදී පියාටත් විවාහ වූ පසු සැමියාටත් මහලු වියේදී පුත්‍රයාටත් කීකරු විය යුතු බව එදා බ්‍රාහ්මණ සමාජයේ මුල් බැසගත් සම්ප්‍රදාය. අසරණ කාලිය තමන්ගේ දෛවයේ ඒ සැටියෙන් පිළිගෙන සැමියා සමග කලිඟු රටට පැමිණ පවුල් ජීවිතය ආරම්භ කළා. නිවසේ සියලු මෙහෙ කරමින් සැමියාට සත්කාර සංග්‍රහ කරමින් සාමකාමී දිවියක් ගෙන ගියා. ගේ දොර පිරිසිදු කර සොඳ ලෙසට දරදිය නිසිසේ ගෙනවිත් සතුටා කනු බොනු සපපා යම් සොඳ ලෙසට තම හිමි සිතු ලෙස පවතී සොඳටා. එහෙත් මේ ක්‍රියාව ගමේ අනිකුත් බමුණන්ගේ සතුටට ඒ තරම් හේතු වුණේ නැහැ. තමුන්ගේ බිරින්දෑවරු හොඳින් තමාට නොසලකන නිසා. තරුණ බමුණෝ තම තමන්ගේ අඹුවන්ට රැහැනිව කියන්නාහු ජරා දුර්වල වෘද්ධ බමුණාට මෙවැනි තරුණ ස්ත්‍රියක් ඌ සිත්සේ මෙහෙවර කොට වෙසේ. තෙපි අපට මෙහෙවර කිරීමේ ප්‍රමාද වන්නේ කිම්දැයි කියා ගැහැට කෙරෙති. යයි ජාතක කතාවේ සඳහන් වෙනවා. කාලියගේ ගුණවර්ණනාව කියමින් සැමියන් තමන්ට ගැහැට කිරීම අනෙකුත් බැමිණියන්ගේ සතුටට හේතු වුණේ නැහැ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට හා කෝපයට භාජන වුණේ අසරණ කාලි. කාන්තාවන් කණ්ඩායම එකතු වෙලා කුමන්ත්‍රණය කළ කාලිට විරුද්ධව. තම සැමියන්ට හොඳින් සංග්‍රහ කළ ප්‍රශංසාව ලබා ගැනීම වෙනුවට ඔවුන් කුමන්ත්‍රණය කළේ කාලිය හා සැමියා බිඳවන්නට. එයට දිනයක් හා ස්ථානයක් ඔවුන් තෝරගත්තා. කවුරුත් දියගෙන යාමට එන පැන් තොට. රූසිරෝ බෙමිනි දියට ගිය තැන ඒ දෙක ගේනුන් රවටති වෙන වෙන ජූජක බමුණා තිගේ පිය නොවටින තෝවද ගේනුන් හටකුල කියවන. සුපුරුදු පරිදි කාලිය දියගෙන යාමට පැන් තොටට ආවා. එදින අසරණ කාලියට අසන්ට ලැබුණේ වෙනදා වචන හැම නෙමෙයි. නින්දා අපහාස. කිසිවෙකුට කිසිම වරදක් නොකළ අසරණ කාලියට අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණා. හරියට කපුටියන් රැලක් වට කරගත් ලේනියකට වගේ. ලීල් නැතිවනි සරුවතේ පලන්නේ මහල්ල නුඹගේ හිමිද ආසන්නේ වාල් කමාවක් ඇද්ද ඉතින්නේ වාල් විඳින දුක මෙනුබ විඳින්නේ. පැසී ඉසත් නීකටත් හොඹු ඇකිලේ ගැසී කෝදත්
යන ගමනත් පකලේ නිසීද ඕවෙත ඉඳිනට මෙකාලේ ගැසීද බොලතිගේ දැසට පටලේ කුදේ ගැසී නැගිටින කලවෙවුලා තදේ කැසිත් කැස කැස පාට අකුලා සොඳේ මදන සැප විඳිනට මෙකලා ලඳේ නිසරු නොකරන්න අප සියලා සැමියා කෙරෙහි සිත බිඳවීමට නම් ඔහුගේ දුර්ගුණ හෝ ඇදපළදු කියා විසකැවිය යුතු බව මේ කාන්තාවන් හොඳටම දැනගෙන හිටිය. ජනකවියා ස්ත්‍රී චිත්තයේ ස්වභාවය ඊර්ෂ්‍යාවෙන් පිරි ස්ත්‍රී චිත්තයේ ස්වභාවය සිත් තුළට කිඳා බැස මනාව නිරූපණය කරනවා. ස්ත්‍රී චිත්තය ක්‍රියා කරන ආකාරය සමහර වෙලාවට හරිම පුදුමයි. බඩවාක පිටවාක සත් වැරටිල්ලා දෙපාට කුදී ගැසි වකුටු කුදල්ලා ඉසකේ පුපුරෙටි දත් කෙටි තොල්ලා තිගේ සැමි බමුණා කුණු කෙල තොල්ලා එක මග යන කල ඔබිනට ඇද්දෝ ආනන කල උගේ කට ගඳ නැද්දෝ තී සැටි බමුණන් මේ රට නැද්දෝ ගැට කෝන මෙකුට ඉඳ පල ඇද්දෝ අප මේ ගේනුන් හැමටම නින්දා තොප මේ එන්නේ සිත් නාපුරින්දා සැපවින්දි තෝ කොයි සැටියෙන්දා සිපගන්නේ තෝපි කොයි විලසින්දා මෙතෙක්කල් කාලියට තම සැමියාගේ මහලු බව ගැනවත් විරූපී ස්වභාවය ගැනවත් කිසිම හැඟීමක් තිබුණේ නැහැ. අනෙක් බැමිණියන්ගේ උපහාසයේ කැවුණු විසමුසු වදන් වලින් ඇගේ සිත් සතන් විපරීත වුණා. ඇය අතිමහත් ලැජ්ජාවකට පත් වුණා. එබසට ලජ්ජා වින්ලද බැමිණි අබ සැටලාසක් පුපුරන ලෙසිනි විලි වැද ඉවසා රොස්කොට එයිනි කල ගෙඩි බිඳගෙන තමගෙට වැදුනි එදා ආපහු නිවසට ගියේ දියගෙන යාමට පැමිණි ලද බොළඳ අහිංසක සුවච කීකරු කාලිය නොවේ. බුර බුරා නැදි කෝපයෙන් යක්ෂාවේශ වූ වියර වූ තරුණියක්. කලය බිඳීම ඇගේ ලැජ්ජාවෙත් කෝපේත් සංකේතයක් පමණක් නොවේ. විවාහයේ දෙදරා යාමේද සංකේතයක්. කාලිය කුමන්ත්‍රණයට හසු වුණා. අනෙක් බැමිණියන් ජයග්‍රහණය කළා. නූතන සමාජයේ වුණත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා ඊර්ෂ්‍යාවට. දැන් අපි බලමු නිවසට පැමිණ ඇය හැසිරුණු ආකාරය. මූණ රවාගෙන ගොස් ගෙට වැදිලා පූන නූල ඇද දමමින් බිඳලා යහනේ උන් බමු නාබිම පෙරලා බාන ලෙසට අල්ලාගෙන රැවුලා කංසට පාරක් දෙමයි කියන්නේ මන් බොල තට දර දියද අදින්නේ කන්නට පැන්නා මින් වැලහින්නේ කන් කටුවට කරදර තෙපලන්නේ නොසිටි මිතාගේ නිවසෙහි අද සිට මම යමි මව්පිය ඉන්නා නිවසට ඉන්නට ඕනෑ නම් මාමේ තොපහට වාලක් ගෙනවයි දරදිය ගන්නට. මහා භයානක දෙයක් තමයි සිද්ධ වුණේ. කාලිය
බුරා නැගි කෝපයෙන් නිදාගෙන හුන් මහලු බමුණාගේ පූර්ණ නූල කඩා දැන්. ඊළඟට ඇඳෙන් බිමට ඇද දමා ඔහුගේ දිගු රැවුලෙන් අල්ලලා සොලවමින් තර්ජනය කළා. මේ අවස්ථාව පාඨක සිත් තුළ චිත්ත රූප නංවන සුළු. කිසියම් මානසික අවස්ථාවක් ඉතා සජීවී ලෙස නිරූපණය කිරීමට ජන කවියා දක්වන්නේ අපූර්ව කුසලතාවක්. කන්සට පහරක් දෙමයි කියන්නේ යන්න කාන්තාවාදයේ නොත් ෆෙමිනිසම් නිරූපණය කෙරෙන එමෙන්ම මුළු මහත් බමුණු සමාජයටම දෙන අතුල් පහරක් වගේ. ජන කවියාගේ බස හැසිරවීමේ කෞශල්‍යය මේ අවස්ථා නිරූපණයෙන් කදිමට ධ්වනිත වෙනවා. අවස්ථාවට උචිත වාංග් මාලාව මුවට නැංවීම ප්‍රතිභාපූර්ණ කවියෙකුට පමණක් කළ හැකි කාර්යයක්. මෙතෙක්කල් තමාට පාද පරිචාරිකාව වූ තම කාලී බිරිඳට මෙල්ලවීම විනා වෙන කිසිම ගැලවීමක් මහලු බමුණාට තිබුණේ නැහැ. තමා අතහැර යාවියයි මහත් භීතියට පත් වුණා. දැසි දසුන් ගැනීමට වත්කමක් නැති බව පවසා තමාම සියලු මෙහෙවර කරන බවට ඔහු පොරොන්දු වුණා. මෙවත් පටන් දරත් මම්ම ගෙනෙමි. දියත් මම්ම ගෙනෙමි. සෙසු කලමනා යම්ම දෙයක් ඇත්නම් මම්ම කෙරෙමි. අද පටන් තෙවි මෙහි නොකරව යයි ජාතක කතාවේ සඳහන් වෙනවා. ජන කවියා ඒ කවියට නගන්නේ ජූජක බමුණාගේ අසරණ ස්වරූපේ පාඨක සිත් සතන් තුල චිත්‍රණය කරමි. එබසට බමුණා බියගෙන වෙවුලා ළඟ සිට අතපය අල්ලා තෙපලා වැඳ සිට සිත දුක් කියමින් නොවලා නැගී සිට දියනාවන්නේ තෙපලා. එහෙත් කාලියගේ ලය තෙත්තුනේ නැහැ. කෙතරම් යාඥා කළා. කාලියට අවශ්‍ය අනෙක් කාන්තාවන්ගේ උපදෙස් පරිදි සැමියා කෙසේ හෝ නිවසෙන් පිටමන් කර තම වයසේ වූ තරුණියෙකුගේ ඇසුර ලබා ගැනීමටයි. කාල වේලාවත් ඉක්ම ගිහින් ඉතිරි කොටස ලබන සතියට කල් දැමීමට මට සිදු වෙනවා. වෙස්සන්තර කතාවේ සංවේදී කොටස වෙසතුරු රජුගේ පුත්‍රදාර පරිත්‍යාගයේ ලබන සතියේදී ඔබට අසන්නට ලැබෙවි. මෙතෙක් වේලා අප සමග රැඳී සිටමින් අප දිරිමත් කළ ශ්‍රාවක ඔබ සැමටත් මధుර ගායනයෙන් අප රසවත් කළ රෝහණ, චන්දි, අනෝජා, අයෂා සහ ලියෝනිටත් සවන නිර්මාතෘ සහ විදායක නිෂ්පාදක වසන්ත ලංකාතිලකයන්ටත් මගේ හදපිරි ස්තුතිය පිරිනැමෙනවා. ලබන සතියේදී විශ්වකාන්තා සාහිත්‍යය තුලින් නැවතත් හමුවෙමු. විශ්වකාන්තා සාහිත්‍ය ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකරගේ නිෂ්පාදනයක්.